समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. ඒ ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය මහනුවර මාවිල් මඩපදිංචි සුවිනීතා පෙරේරා මහත්මිය විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරලා තියෙනවා. ඔයාලගේ අරමුණු විශ්‍රාමලත් විදුහල්පති MW වික්‍රමතිලක මහතාට, විශේෂඥ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක, විශේෂඥ වෛද්‍ය ගීතා වික්‍රමතිලක, බැංකු කළමනාකාර සමන් වික්‍රමතිලක යන දරු තිදෙනාට, ඒ වගේම පියුමි, විදුනි, කාව්‍යා, ගෞරවි යන බිනිබිරියන්ට, නිතුල් මොනබුරාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනීය සැලසේවා කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෛද්‍ය අනුරාධ, ඉංජිනේරු කෝලිත යන බෑනවරුන්ට, පරිසර අධ්‍යක්ෂිකා නිල්මිනී ලේලියට, ශ්‍රීකාන්ති සොයුරියට, ආනන්ද දේවා යන සොයුරන්ට ඇතුළු සෑම සියලු දෙනාට තෙරුවන් සරණ ලැබේවා. සම්‍යක් දේ ආශිර්වාදයේ ලැබ නිදුක් නිරෝගී සුවය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා. වසර 27කට පෙර අභාව ප්‍රාප්ත වූ පියතුමන් වන BAR පෙරේරා මහතාට, වසර 20කට පෙර අභාව ප්‍රාප්ත වූ මෑණියන් වන එංගලින්ද සිල්වා මහත්මියට, වසර 12කට පෙර අභාව ප්‍රාප්ත වූ දෙටු සොයුරිය වන ගර්ටි රුඩ්රාමනායක මහත්මියටද, වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ රංජිත් පෙරේරා මහත්මයාටද මේ පින් අනුමෝදන් වේවා. නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා. සෑම සියලු දෙනාටම නිවන් දකින්නතුරු සදහම් ඇසීමට හැකි වේවා. කල්යාණ මිතුරන්ගේ ඇසුර ලැබේවා. ධර්මයේ දේශනා කරනු ලබන දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා. ප්‍රඥා නාලිකාවේ ධර්මයේ දේශනා කරනු ලබන සීලම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනීය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු හේ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් මේ ලෝකේ ඊටාත්ම වටිනාම පින්කම හැටියට සලකන ධර්ම දානමේ පින්කම. ඒ පින්කම සඳහා ඒ ධර්ම දානමය පින්කම සඳහා මාතෘකාවකුත් තියෙනවා. නාම රූප දෙක නැති කර නිවන් අවබෝධ කරගන්නේ කෙසේද? සබ්බසෝ නාම රූපස්මි. මේ ලෝකේ තියෙන්නේ එච්චරයි. නාම රූප දෙකක් විතරයි. අධ්‍යාත්මික තමන්ගේ ශරීරය ගත්තත්, බාහිර කෙනෙක්ගේ ශරීරයක් ගත්තත්, බාහිර මේ ලෝකේ ඕනම සත්වෙක්ගේ ශරීරයක් ගත්තත්, ඒ ශරීරය බෙදන්න පුළුවන් කොටස් දෙකටයි. ඒ තමයි නාමංච රූපංච. ତර නාමය ඇතුළත් වෙන්නේ සත්පුච්චල සංඥාව තුළ විතරයි. මේ ලෝකේ යම් සත්‍යයක් ගැන කතා කරනවා නම්, පුච්චලයක් ගැන කතා කරනවා නම්, කෙනෙක් ගැන කතා කරනවා නම්, ඒ කතා කරන්න තියෙන්නේ නාම රූප දෙකක් පිළිබඳව. අනිකුත් සියලුම දේවල් බාහිර, ඒ කියන්නේ සත්පුච්චල නොවන යම් දෙයක් ඇතනම්
සියල්ල රූපයන්ට විතරයි අයිති. සත්පුච්චල නොවන. එමනම් නාම රූප දෙක නැති කර නිවන් අවබෝධ කරගන්නේ කෙසේද? මේක මිලින්ද ප්‍රශ්නය කියලා පොතක් තියෙනවා. මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේ එක්ක කරපු සාකච්ඡාවක්. ඊටාත්ම විසිතුරුයි. ඊටාත්ම ලස්සනයි. කෙනෙකුට කියවන්න පුළුවන් නම් හරිම ලස්සන සංවාද. එක්කේ මිලිඳු රජුරෝ අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් නාගසේනයන් වහන්සේ මේ නාම රූප දෙක එහෙම නැත්නම් මේ සත්‍ය කියලා අපි කතා කරන මේ නාම රූප දෙක යම් තැනක පහළ වෙන්නේ නැත්තම් මේ අපි කරන මේ පාප කර්ම සියල්ල අවසන් වෙනව නේද? එතකොට නාගසේන මහරහතන් වහන්සේ උත්තර දෙනවා රජතුමනි. ඔව්. මේ නාම රූප දෙක යම් තැනක පහළ වෙන්නේ නැත්නම් අපි කරපු අතීතේ වර්තමානයේ කරගත් ඒ කුසල අකුසල කර්මය එන විපාක දෙන්නේ. දැන් ඊට පස්සේ ආයි කියනවා නාගසේන මහරහතන් වහන්සේ රජතුමනි මේ නාම රූප දෙක යම් තැනක පහළ වෙනවා නම් එතන විපාකයක් තියෙනවා. ඒකට නාම රූප දෙක යම් තැනක පහළ වෙන්නේ නැත්නම් තර මිලිඳු රජු අහන්නේ මේ වර්තමාන භවයෙන් අනාගත භවයට මේ නාම රූප දෙක යන්නේ නැත්නම් දැන් එතනදී ආය අහන මේ නාම රූප දෙක යනවද වර්තමාන භවයෙන් අනාගත භවයට? නාගසේන මහරහතන් වහන්සේ කියනවා වර්තමාන භවයෙන් අනාගත භවයට මේ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ. නාම රූප දෙක අනාගත භවයේ පිහිටන්නේ නැත්නම් ඒතර අපි කරන කර්ම එන ඔක්කොම අවසන් වෙනවා. ඔව්. අපි මේ කරපු අතීතයේ කරගත්ත සියලු කර්ම අවසන් වෙනවා. එහෙනම් දැන් මේක රජුරන්ට තේරුන්නේ නැහැ. පැහැදිලි වුණේ නැහැ. ඊට පස්සේ අහනවා මේ රජතුමා නාගසේන වහන්සේ. මේ නාම රූප දෙක එහෙනම් පහළ නොවෙන්නේ නම් එහෙම නැත්නම් නාම රූප දෙක පහළ වෙන්නේ තමන් කරගෙන තියෙන කර්ම අනුව නම් ඒ පහළ වෙන ආකාරය පැහැදිලි කරන්න. දැන් නාගසේන මහරහතන් වහන්සේ කියන රජතුමනි යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට අයිති අඹ හොරකම් කරනවා. අඹ ඒ කියන්නේ අල්ලපුවත්තට හරි එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ එකට අයිති තවත් කෙනෙකුට අයිති අඹ හොරකම් කරනවා. ඒ අඹ හොරකම් කරපුවාම මේ මිනිස්යාට දඬුවම් නියම කරනවද? රජතුමා කියනවා ඔව්. ඒකට දඬුවම් නියම කරනවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා රජතුමනි. ඒ අඹ අයිති පුච්චලයා අඹ බීජනේ හිටෙව්වේ. අඹ බීජයි හිටෙව්වේ. ඒ කියන්නේ අඹට හිටෙව්වේ. අඹ හිටෙව්වේ නෑ. ඒ අඹට හිටෙව්වේ. එතකොට අර හොරකම් කරපු පුච්චලයා අඹට නෙමෙයිනේ හොරකම් කළේ. එහෙනම් යා කොහොමද ඒ වදයට එහෙම නැත්නම් ඒ දඬුවමට යටත් වෙන්නේ? දැන් අර පුච්චලයා ඒ කියන්නේ අඹ අයිති පුච්චලයා අඹ වත් අයිති පුච්චලයා අඹ හිටෙව්වේනේ. අඹ ගෙඩි නෙමෙයි හිටෙව්වේ. අඹ ඇටයි හිටෙව්වේ. ඒතර අඹ ඇට නෙමෙයි හොරකම් කළේ. ඒතර ඒ මිනිස්සයා හිටවපු දෙය නෙමෙයි හොරකම් කළා තියෙන්නේ. දැන් කොහොමද එයා එහෙනම් දඬුවමකට යටත් වෙන්නේ?
ඊට පස්සේ රජතුමා කියනවා නෑ එහෙම නෙමෙයි. ඒ අඹ හට ගන්න පෙර හිටුවේ අඹ ඇට. ඒතර ඒ අඹ ඇට නිසා හටගත්තේ අඹ ඵල. ඒතර අපි දන්නවා අඹ ඇට හිටවපුවාම අඹ ගහක් එන්නේ අඹ ගහේ එනවා අඹ ගෙඩි. ඒතර මේ හොරකම් කළේ අඹ ගෙඩි. නාගසේන මහරහතන් වහන්සේ කරනවා එහෙනම් රජතුමනි. එතකොට අඹ හොරකම් කරා නම් ඒ පුච්චල්ලිය දඬුවමට යටත් වෙනවා. නාගසේන මහරහතන් වහන්සේ කියන රජතුමනි ඒ වගේ තමයි. එහෙනම් මේ ලෝකේ යම් කිසි කෙනෙක් යම් කුසල අකුසල කර්ම කරාද? ඒ කුසල අකුසල කර්ම කළොත් එයාගේ නාම රූප දෙක පහළ වෙනවා. ඒ කියන්නේ දැන් එහෙනම් ඒකේ ප්‍රතිඵල විඳින්නේ ඒතර කර්මයේ ප්‍රතිඵල විඳින්න තමයි මේ නාම රූප දෙක පහළ වෙන්නේ. ඒතර අපි කරලා තියෙන්නේ කර්ම. ඒතර නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි. එහෙනම් යම් කිසි කෙනෙක් යම් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කරනවද ඒකේ විපාක වශයෙන් නාම රූප දෙකක් පහළ වෙනවා. ඒතකොට එහෙනම් නාම රූප දෙක නැති කර නිවන් අවබෝධ කරගන්න නම් කර්මශය කරන්න ඕනේ. මොකද කර්ම කරපු නිසා තමයි අලුතෙන් නාම රූප දෙකක් පහළ වෙන්නේ. දැන් ඉස්සෙල්ලා කිව්වා ඇහුවා මේ වර්තමාන භවයෙන් අනාගත භවයට යන මේ සත්‍යය ඕ නැත්තම් පුච්චලයක් කියලා අපි කතා කරන මේ නාම රූප දෙකෙන් එකක්ද යන්නේ එහා භවයට. නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔය එකක්වත් යන්නේ. ඔය නාම රූප දෙකෙන් එකක්වත් අනාගත භවයට යන්නේ. ඉතින් එහෙමනම් අපි කරපු කර්ම ඉතින් එතනින් අවසන් වෙනවානේ. ඔව්. එහෙනම් අපි කරලා තියෙන කර්ම අවසන් වෙනවා. හැබැයි නාම රූප දෙක එහා පැත්තට නොගියොත්. ඒතර නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි එහා භවයට යන් ඒතර වර්තමාන භවයෙන් නාමය හෝ රූපය එකක්වත් යන්නේ නැහැ. ඒ කොහමද? දැන් හිටෙව්වේ අඹ ඇටනේ. ඒතර ඵලය අඹ ගෙඩි. එහෙනම් වර්තමාන භවයේ කරන කුසල අකුසල කර්මයන් අනුව අනාගත භවයේ නාම රූප දෙකක් පහළ වෙනවා. නාම රූප දෙකක් පහළ වෙන්නේ නැත්නම් එහෙනම් අපි කර්මවල විපාක විඳින්න අපි ඒතර කෙනෙක් නැහැ. ඒතර කර්මවල විපාක විඳින්න කෙනෙක් නැහැ නාම රූප දෙක පහළ වුනේ නැත්තම්. නාම රූප දෙක පහළ වෙන්නේ මොකටද? එහෙනම් මේ ලෝකේ යම් කිසි කෙනෙක් කුසල හෝ අකුසල කර්ම කරනවද ඒ කර්මවල විපාක වශයෙන් අලුතෙන් නාම රූප දෙකක් පහළ වෙනවා. දැන් ඊට පස්සේ අහනවා රජතුමනි. ඔව් දැන් තේරෙනවා මට. ඒතර බොහොම සතුටටපත් වෙනවා මිලිඳු රජුරෝ පැහැදිලි කරගත්ත ප්‍රශ්නය. ඒතර අනාගත භවයට නාම රූප දෙක යන්නේ නැති වෙන්න නම් වර්තමාන භවයේ කර්මශය කරන්න ඕනේ. ඒතර කර්මශය කළොත් ඒතර දැන් විපාක පිණිස නාම රූප දෙකක් සකස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයනවා රජතුමා නාගසේනන් වහන්සේ මේ කර්ම අපි කරන මේ කුසල අකුසල කියන මේ කර්ම මේ යම් තැනක පිහිටලා තියෙනවද? නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මේ කර්ම යම් තැනක පිහිටන්නේ නැහැ. පිහිටලා නැහැ යම් තැනක කර්ම. යම් තැනක කර්ම පිහිටිය නැති වුණාට රජතුමනි මේ කර්ම අපි කරන කර්ම මේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. ඒ කියන්නේ කර්ම පිහිටලා තියෙන තැනක් නැහැ. හැබැයි සෙවණැල්ල වශයෙන් පස්සෙන් එනවා. දැන් රජතුමා කියන මට තේරුන්නේ නැහැ. ඔකට උපමාවක් කියන්නකෝ. ඔකට උපමාවක් කියන්න මට තේරෙන්නේ නැහැ.
පස්සේ නාගසේන මහරහතන් වහන්සේ ආනවා රජතුමනි. එතන මේ ලෝකේ තියෙනවා ඵල හට නොගත්ත ගස්. අපි කියමු කොස් ගහක් කියලා. මේ කොස් ගහේ තාම ඵල හටගෙන නැහැ. එතකොට යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන්ද ඒ කොස් ගහ පෙන්නලා මේ කොස් ගෙඩි එන්නේ මෙන්න මෙතන මේ තැන්වල මේ තැන්වල කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ මෙතන කොස් ගෙඩියක් එයි මෙතන කොස් ගෙඩියක් එයි මේ අත්තේ කොස් ගෙඩියක් එයි මේ අත්තේ කෙරවල කොස් ගෙඩියක් එයි මේ ගහේ මැද්දේ මෙතන මේතන කොස් ගෙඩියක් එයි ආදි වශයෙන් යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. හැබැයි කොස් ගෙඩිය නෝ. එහෙනම් ඒ මේ ශක්තිය කොහෙද තිබ්බේ? ඒ මේ ශක්තිය ඒ කොස් ගෙඩි යම් ගහේ යම් තැනක යම් ස්ථානයක යම් අත්තක යම් කඳේ යම් තැනක හට ගන්න කලින් අපිට කියන්න බෑ මේ තැන්වල එයි කියලා. හැබැයි එනවා. අන්න ඒ වගේ තමයි. ඒතර කර්මය යම් තැනක පිහිටලා නැහැ. යම් තැනක තියෙන්නේ නැහැ කර්මය. ඒ කියන්නේ තමන් කරගත්ත කුසල කර්මය අහවල් තැනක පිහිටලා තියෙනවා. ස්ථානික නැවතිලා තියෙනවා. රැඳිලා තියෙනවා. එහෙම කියන්න බෑ. හැබැයි අර කොස් ඇටේ ස්වයං ශක්තියක් තියෙනවා නැවත ඒ වගේම දෙයක් නිර්මාණය කිරීම. හැබැයි ඒක කොතනද ඒ ඵලය හටගන්නේ කියන එක කොස් ඇටේ දන්නෙත් නෑ. කොස් ගහ දන්නෙත් නෑ. හැබැයි ඒ කොස් ගහේ යම් තැනක ඒ ගෙඩි අනිවාර්යෙන් හටගන්නවා. අන්න ඒ වගේ තමයි තමන් කරන කුසල කර්මවල විපාක වශයෙන් ඒ තැන්වල පහළ වෙනවා. ඒ තැන්වල පහළ වෙනවා කොහොමද? අර පසුපසින් එන සෙවණැල්ල වගේ. එතකොට අර කොස්සටේ තියෙනවා ඒක බීජ න්යාමය. අර කොස්සටේ තියෙනවා ස්වයං ශක්තියක් නැවත ඒ වගේම දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක්. කොස්සටේ සතුව තියෙනවා. එතකොට මේ කොස්සටේ පැලවෙලා කොස් ගහක් එන්නේ කොස් ගහේ gediye නැතෙන් අපි කාටවත් කියන්න බෑ. එතකොට ඒව යම් තැනක රැඳිලා තිබ්බද? නෑ. එහෙනම් අන්න ඒ වගේ තමයි මේ තමන් කරගන්න කුසල කර්ම සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. ඡායාවන පයින් කිව්ව එකයි. සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. ඒතර සෙවණැල්ල වගේ පස්සෙන් ඇවිල්ලා එහෙනම් විපාක ලැබෙනවා. ඒතර ලැබෙන විපාක එක්ක නාම ධර්මයන් එක්ක රූප ධර්මයන් හෝ එක්ක නාම රූප ධර්මයන්. දැන් මෙන්න මේ ආකාරයට තමයි මේ නාම රූප දෙකේ පහළවීම ක්‍රියාත්මක භාවය. ඒතර වර්තමාන භවයෙන් අනාගත භවයට යන්නේ. හැබැයි පහළ වෙනවා. කොහොමද පහළ වෙන්නේ? අර අඹ ඇටයක් හිටෙව්වා අඹ ගහක්. ඒ අඹ ගහේ එන්නේ. ඒතර අඹ ඇටේ තුල අඹ ගෙඩි නැහැ. ඒතර අඹ ගහෙත් අඹ ගෙඩි තාම ආවේ නැහැ. හැබැයි එනවා. එහෙනම් ඒතර වර්තමාන භවයෙන් අනාගත භවයට යන්නේ නැහැ. හැබැයි කරගත්ත කර්ම ශක්තිය අනුව නාම රූප දෙකක් පහළ වෙනවා. අනාගත භවයට නාම යන්නෙත් නැහැ. රූප යන්නෙත් නැහැ. මෙතනින් චුත වෙනවත් එක්කම ප්‍රතිසන්දියක් ගන්න බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර අලුතෙන් පහළ වෙන්නේ නාම රූප දෙක. ඒතර දැන් මේ කාරණේ පැහැදිලි වෙන්න ඕනේ නාම රූප දෙක නැති කරන්න නම් මොනවද නැති කරන්න ඕනේ කියන එක. මොනවද නැති කරන්න ඕනේ තමයි. කර්මශේ කරන්න ඕනේ. ඉතින් අපි මේ නාම රූප කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ නාමය? මොකද්ද රූපය? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නාම රූප දෙක හැදෙන හේතු තියෙනවා. හේතු අයින් කරන යම් කිසි කෙනෙකුට මේ නාම රූප දෙකෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් දෙක තමයි යම් තැනක ඵලයක් හට ගන්නවා නම් ඒ ඵලය හට ගන්න හේතුවක් තියෙනවා. ඒතර අපි දැන් අඹ ගැන කතා කරා. එතකොට අඹ ගහේ අඹ ගෙඩියාව නම් ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව අඹ ගහ.
අඹ ගහට හේතුවක් තියෙනවා. ඒ තමයි අඹ ඇටය. ඒතර අඹ ඇටය විතරක් හේතුවක් වෙන්න බෑ. ඒකට පෘථිවියේ පොළවේ තියෙන සාරය ඕනේ. ඒ වගේම ජලය ඕනේ. ඒ වගේම වාතය අවශ්‍යයි. හිරු එළිය අවශ්‍යයි. ඒතර මේ සෑම දෙයකම සහයෝගය ලැබුණත් ඒ තමයි ප්‍රත්‍යය. ඒ කියන්නේ උපකාරය. ඒ උපකාරය නෝනනම් හදන්න බෑ. එහෙනම් මේ නාමංච රූපංච කියන ධර්මතා දෙකත් හේතුන්ගෙන් හටගන්නේ. හේතු කියන්නේ උපකාරක ධර්මය. ප්‍රත්‍ය ධර්මය. උපකාරක ධර්මය. ඒ ධර්මයන් උපකාර නෝනනම් නාම රූප දෙක හදන්න බෑ. හැදෙන්නේ නැහැ. එහෙනම් නාම රූප දෙකේ හේතු දැනගන්න ඕනේ. හේතු දැක ගන්න ඕනේ. හේතු දැනගෙන හේතු දැකගෙන එහෙනම් හේතු අයින් කරන්න ඕනේ. අන්න හේතු අයින් කරාද නාම රූප දෙකෙන් මිදෙන්න පුළුවන්. නාම රූප දෙක නැති කර නිවන් අවබෝධ කරගන්නේ කෙසේද? එහෙනම් කර්මශය කරන්න ඕනේ. කියන්නේ කර්ම හට නොගන්න ආකාරයට වර්තමානයේ අපි මේ නාම රූප දෙකේ ක්‍රියාව ගෙනියන්න වෙනවා. කර්ම හට නොගන්න ආකාරයට. මේක කර්මයක් හොට ගන්න ආකාරයට මේ නාම ධර්මය ඒ සඳහා ප්‍රත්‍ය වෙන රූප ධර්මයට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් අපි හේතුඵල දකින්නේ නැතුව නැවත අනිවාර්යයෙන්ම නාම රූප දෙක හට ගන්නවා. එහෙනම් නාම රූප දෙකෙන් මිදෙන්න. තොර නාමය කියන්නේ මොකක්ද? නාමය කියනවා 89ක් සිත් 52ක් චෛතසික නාම. සිත හා සිතත් එක්ක සම්බන්ධ. සිතුවිලි. සිත හා සිතුවිලි. සිතක් හටගන්න චෛතසිකයක් ඕනේ. ඒ චෛතසික 52ක් තියෙනවා. සෝබන 25ක්, අකුසල 14ක් හා අන්‍ය සමාන 13ක්. ඒ පිළිබඳව ඉතින් පොත්පත් තියෙනවා. ඒවෙන් තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. 89ක් සිත් තියෙනවා. ඒ 89ක් සිත් හා 52ක් චෛතසික ඒ නාම ධර්මයන්. කෙටියෙන් ගත්තොත් වේදනා සංඥා සංකාර විඥාන. නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ නාම ධර්මයන්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. රූප ධර්මයන් කියන්නේ භූතයන්ගේ විකාරයට. සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවයට රූප කියනවා. තර නාම ධර්මයන්. ওই දෙක තමයි ලෝකේ තියෙන්නේ. මුළු විශ්වයේම තියෙන ওই දෙකයි. සත්පුච්චල නොවන ස්වභාවයේ තියෙන රූප විතරයි. සත්පුච්චල ස්වභාවයේ තියෙන්නේ නාම රූප. ඒතර රූප විතරක් කියලා ගත්තොත් දැන් අසඤ්ඤතලයේ රූප විතරයි තියෙන්නේ. හැබැයි එතන දැන් සත්‍යයක් නැහැ කියන්න බෑ. මොකද එතන යම් කාල සීමාවකට රූපයක් විතරක් ක්‍රියාත්මක වුණාට ඒ කාල සීමාවෙන් පස්සේ ඒ ආයශයෙන් පස්සේ නැවත නාමය සම්බන්ධ වීමෙන් ආය නැවත නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා. ආකාසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේව සංඥා ඥාසඤ්ඤායතන. නාම ධර්මයන් විතරක් ක්‍රියාත්මක වෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකේ හතරෙත් ඒවැ ආයශයක් තියෙනවා. ඒ ආයශය අවසන් වුණාම නැවත රූපයකට සම්බන්ධ කරනවා ඒ සිත. නැවතත් ඒ රූපයකට සම්බන්ධ කරනවා සිත. ත්‍රායි නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒ නිසා අපි රූපයක් විතරක් ගැන කොච්චර කතා කළත් නැවත ඒකට නාමයක් සම්බන්ධ වෙනවමයි. අපි නාමයන් ගැන කොච්චර කතා කළත් අකසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේව සංඥා සංඥායතන ඒ ආයතන ගැන කොච්චර කතා කළත් ඒකේ ආයශයක් තියෙන ඒ සෑම තැනකම ඒ ආයශයේ අවසානයේ ආයි රූපයක් එක්ක සම්බන්ධ වෙනවා. ඒක නිසා අපි රූපයක් දැනගන්න ඕනි. රූපේ හේතු දැනගන්නත් ඕනි. නාමයන් දැනගන්නත් ඕනි. නාමයන්ගේ හේතු දැනගන්න ඕනි. ඒ දැනගෙන ඒවා දැකගෙන
ඒවා ක්‍රියාත්මක නොවන ආකාරයට නැවත හට නොගන්න ආකාරයට අපේ සිතුවිලි පවත්වන්න පුළුවන් නම් අපි මේ නාම රූප දෙකෙන් මිදෙනවා. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන. එහෙනම් අපි දන්නවා වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේ සියල්ල හේතුන්ගෙන් හට ගන්න බව තාම දැනගත්තේ නැත්නම් දැකගත්තේ නැත්නම් නිවැරදිව දැනගන්න උත්සාහ කරන්න, නිවැරදිව දැක ගන්න උත්සාහ කරන්න. එතකොට තේරෙනවා, දකින්නවා මේ සියල්ල හේතුන්ගෙන් හට ගන්න බව. දැන් අපි බලමු වේදනාව නැමැති නාම ධර්මය හට ගන්නවා. දැන් වර්තමානයේ පවතිනවනේ වේදනාවක්. ඒ වේදනාවේ හේතු. ඒතර වේදනාව කියන සිතේ, වේදනාව කියන්නේ සිතේම එක්තරා ස්වභාවයක් විතරයි. කයට මොන ආකාරයේ රිදීමක් වේදනාවක් ආවත් ඒක දැනගන්න වෙන්නේ සිතින්. සිතට තමයි දැනෙන්නේ. ඒතර වේදනාව කියන ධර්මතාවය සිතත් එක්ක සම්බන්ධ ධර්මතාවය. එහෙනම් වේදනාව අපි දන්නවා ස්පර්ශයක් නැතුව හටගන්න බෑ. ස්පර්ශයක් නැතුව කවදාවත් හටගන්නේ. යම් දෙයක ස්පර්ශ කරන්න ඕනේ වේදනාවක් හටගන්න. දැන් අපි ගමු එකක්. අපි කියනවා ගාන සම්පස්සචා වේදනා කියලා. ගාන කියන්නේ නාසයට. ඒකට ගෝචර වෙන්නේ, ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ බාහිර ගඳ සුවඳ විතරයි, වෙන කිසිම දෙයක් ඒකට සම්බන්ධ කරන්න බෑ නාසයට. රූප සම්බන්ධ කරන්න බෑ නාසයට. ශබ්ද සම්බන්ධ කරන්න බෑ. රසය සම්බන්ධ කරන්න බෑ. පහස සම්බන්ධ කරන්න බෑ. ඒකට සම්බන්ධ කරන්න පුළුවන් ගඳ සුවඳ විතරයි. ඒ බාහිර ගඳ සුවඳ නාසයත් එක්ක සම්බන්ධ වුණාම හැදෙනවා සිතක්. ඒක අපි දැන් දන්නවා හොඳට. සත්‍යයක් නැති, පුච්චලයක් නැති, කෙනෙක් නැති නාම රූප දෙකක් පවතින. ඒතර බාහිර ගන්ධය ඒ නාසයත් එක්ක සම්බන්ධ වෙනවත් එක්කම සිතක් හැදෙනවා. ඒ කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විදීමේ සිතක් හැදෙනවා. ඔන්න එක නාම ධර්මයක් හැදෙන හැටි. ඒ කියන්නේ මේ වේදනා නැමැති නාම ධර්මය. ඒ වේදනා නැමැති නාම ධර්මය ඒතොර හටගත්ත අපි හේතු හොයන්න ඕනේ. ඒතොර ස්පර්ශ හේතු. ඒතොර විඥානයේ හේතු. මොකද්ද? ගාන විඥානය. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. අනිත් හේතු දෙකයි නාසය හා ගන්ධය. දැන් ඒතොර අපිට එකක් පැහැදිලි. මේ වේදනා කියන ඒ සිතේ ස්වභාවය හේතුන්ගෙන් හටගත්තේ. මොකද ගාන සම්පස්ස, ඒතර බාහිර ගඳ සුවඳ, නාසයට ස්පර්ශ. ඒ දෙක නිසා හැදුවා සිතක්, ගාන විඥාණය. එතකොට දැන් කරුණු තුන පිළියෙලුනේ නිවැරදිව ස්පර්ශය නිසා. ඒ කරුණු තුන සකස් වුනේ ස්පර්ශය නිසා. ගාන සම්පස්ස. ස්පර්ශය නිසා විදීමේ සිත. ඒතොර සිතේ ප්‍රභේදයක්. අර විඥානයේ අර සිතේ ප්‍රභේදයක් තමයි දැන් විඥානය හටගත්ත. ඒතොර කරුණු තුන එකතු කරා ස්පර්ශය කියන නාම ධර්මයේ සනේ ප්‍රත්‍යයයි වේදනාව කියන නාම ධර්මයට. දැන් ඒතොර හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක් නෙමෙයිද? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය. ඒතොර හේතු නාසය ගන්ධය හේතු. ඒ කියන්නේ ප්‍රත්‍ය උපකාරයි. ප්‍රත්‍යෝපන්න ධර්මය ගාන විඥානය. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. ඒතොර ඒ සිතේ ප්‍රභේදයක් තමයි ස්පර්ශය. කරුණු තුන එකතු කළ ස්පර්ශය. කදේ බාහිර ගන්ධ සුවඳ නාසයට ස්පර්ශ. ඒතොර ස්පර්ශය නිසා තමයි විඳීමේ සිත. ඒ බාහිර ගන්ධ සුවඳ මේ අභ්‍යන්තර නාසයත් එක්ක ස්පර්ශ වුණේ නැත්තම් කවදාවත් ඒ සිත හදන්න බෑ. විඳීමේ සිත හදන්න බෑ. ඒ සිතේ ප්‍රභේදයට යන්න බෑ. එහෙනම් දැන් ඒතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ඒතකොට හේතු බාහිර ගන්ධයයි නාසයයි. හේතු.
තර ප්‍රත්‍යයයි. උපකාරයි. ප්‍රත්‍යෝපන්න උපකාරයෙන් උපන්න ගාන විඥානය. උපකාරයෙන් උපන්න වේදනාව. උපකාරයෙන් උපන්න. දැන් කර්ණ තුන එකතු කළ දුන්නේ ස්පර්ශය. ඒතර ඒක සිතේ ප්‍රභේදයක්. ඒතර ස්පර්ශය ප්‍රත්‍යයයි වේදනාව නැමැති ඵලයට. නාම ධර්මයට සිතේ ප්‍රභේදයට. දැන් ඒතර හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. හොඳයි හේතු අයින් කළොත්. දැන් හේතු අයින් කරනවා අපි. ඒ කොහොමද? නාසය ගන්ධයයි නැත්තම් එතනින් එහාට එකම ධර්මයක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න බෑ. ඒකෙනුත් අපි ගන්ධයත් අයින් කරනවා. ඒක බාහිර දෙයක්. නාසය නැත්තම් ඒ ක්‍රියාවලිය ඉදිරියට යන ක්‍රියාවලිය අර වේදනා කියන ස්වභාවයට යනකම් යන්න බෑ. කොහොමත්ම යන්න බෑ. නාසය නැත්තම්. දැන් එන නාසය හේතු උපකාර කරා බාහිර ගන්ධය ප්‍රත්‍යයයි ප්‍රත්‍යෝපන්න ගාන විඥානය දර කර්ණ තුන එකතු කළ ස්පර්ශය ශනෙන් හටගත් ස්පර්ශය දර එකත් උපකාරයෙන් උපන් ධර්මය ප්‍රත්‍යෝපන්න වේදනා එහෙනම් හේතු අයින් කරනවා. එහෙනම් කොහොමද හේතු අයින් කරන්නේ? ඒ නාසය හටගත් කර්ම ෂය කරන්නකො. දැන් නාසය හටගත්ත කර්මය නෙමෙයිද? ඔව්. නාසය හටගත්ත කර්මය. ඒ තමයි අර නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. මිලිඳු රජුරන්ට. කර්ම ෂය කළොත් ඒ කියන්නේ මතු නාම රූප දෙකේ පහළ වීමක් සිද්ධ වෙන්නේ. එතකොට පස්සෙන් එනවා. ඒතකොට කර්මය පස්සෙන් එනවා. හැබැයි අහවල් තැන තියෙනවා කියලා කියන්න බෑ. කර්මය අහවල් තැන පිහිටලා තියෙනවා, අහවල් තැන නැවතිලා තියෙනවා, අහවල් තැනයි තියෙන්නේ කියලා ප්‍රකාශ කරන්න බෑ. කොහොමද අර කොස් ගහේ ගෙඩි අහවල් තැන එනවද කියලා ලෝකේ කාටවත් කියන්න බෑ. හැබැයි එනවා. ඒකට හේතු හදලා තියෙන නිසා. ඒ හේතුව තමයි අර කොස් ඇටය. එතකොට ඒක හේතු ධර්මය. ප්‍රත්‍ය ඒ කොස් ඇටය තියෙන ස්වයන් ශක්තියක් නැවත ඒ වගේ දෙයක් නිර්මාණය කිරීමේ. එතකොට ඒකට ප්‍රත්‍ය උපකාර ධර්මය පෘථිවි රසය, මහ පොළවේ සාරය, එතකොට පිරිසිදු වාතය, හිරු එළිය. ඒ සියල්ල ප්‍රත්‍ය ධර්මයන්. එතකොට ප්‍රත්‍යෙන් උපන් ධර්මයන්. එතකොට උපකාරයෙන් උපන් ධර්මයක් තමයි කොස් ගෙඩිය. හැබැයි ඒක අහවල් තැන එනවද කියන්න බෑ. එහෙනම් අන්න ඒ වගේ තමයි කර්ම කොහොවත් පිහිටලා නැහැ. හැබැයි පස්සෙන් එනවා. ඒ අවස්ථාව අනුව විපාක නාම රූප දෙක පහල කරන්න. ඒක තමයි විඥාන පච්චා නාම රූප. විඥාන පච්චා නාම රූප. ප්‍රතිසන්දි විඥාණය පහළ වුණේ නැත්නම් මේ නාම රූප දෙකේ ක්‍රියාව කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ප්‍රතිසන්දි විඥාණයට හේතුව මොකද්ද? සංකාරපච්චය විඥාන. ඒතර ප්‍රතිසන්දි විඥාණයට හේතුව සංස්කාරයයි. ඒතර සංස්කාර කිව්වේ මොකද්ද? සංස්කාර කිව්වේ අන්න ඒතර නාගසේන මහරහතන් වහන්සේ පෙන්නනවා. කුසල කුසල කර්ම, සෝබන අසෝබන සිතුවිලි. කුසල අකුසල කර්මයි. ඒක තමයි සංස්කාර. ඒතර සංස්කාරයන්ට හේතු අපි දන්නවා අපි කර්ම සකස් කළේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව. ඒක අපි දැන් දන්නවා. එහෙනම් ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව, විද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර, සංස්කාර ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥානීය, ප්‍රතිසන්දි විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප. අවිච්ඡ පච්ච සංඛාර, සංඛාර පච්ච විඥානං, විඥාන පච්ච නාම රූප. එහෙනම් නාම රූප දෙක නැති කරන්න නම් ප්‍රතිසන්දි විඥානය නැති කරන්න ඕනේ. ප්‍රතිසන්දි විඥානය නැති කරන්න නම් සංස්කාර හේවත් කර්මශය කරන්න ඕනේ. කර්මශය කරන්න ඕනේ. ඒතර කර්මශය කළොත්
ඒ කර්මශය කරන යම් පුච්චරයක් ඇත්නම් එයා විද්‍යාව උපදවපු පුච්චරෙක්. එහෙනම් අවිද්‍යාව අවසන් කරපු පුච්චරෙක්. අවිද්‍යාව තියන තාක්කල් එයා කර්ම රැස් කරනවා. එයා කර්මශය කරන්නේ. විද්‍යාව උපදවනවාද ඒ මාර්ගයට බැස්සද එයා නියත වශයෙන් කර්මශය කරනවා. ඒතර කර්මශය කළොත් නාම රූප දෙකේ පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් දන්නවා නාමයන් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් වේදනාව කියන්නේ නාම ධර්මයක්. විඥානය කියන්නේ නාම ධර්මයක්. මොකද විඥානය කියන්නේ සිත. අරමුණු දැනගන්න ස්වභාවය. ඒකට විඥානය කියනවා. දෙක කොහොමද හටගන්නේ? දැන් අපි දන්නවා අසයි රූපයයි නිසා දෙකේම සිත. ඒතරේ රූපය පිළිබඳව දැනගැනීමේ සිත විඥානයයි. ඒක නාම ධර්මයක්. දැන් ඒතර හේතුන්ගෙන් නෙමෙයිද හටගත්තේ? හේතුන්ගෙන් හටගත්තේ. මොකද්ද? අසයි රූපයයි. අසයි රූපයයි හේතු ඵලය චක්කු විඥානයි. එන චක්කු විඥානය හට නොගන්න නම් අපි අසයි රූපයයින් කරන්න ඕනේ නැහැ. රූප ලෝකේ තියෙනවා. අපි අසයින් කළොත් ඒ විඥානය හට ගන්න බෑ. කනයින් කළොත් සෝත විඥානය හට ගන්න බෑ. කන යම් තැනක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. නාසය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ගාන විඥානය හට ගන්න බෑ. හට ගන්නෑ කවදාවත්. එතන ඉඳලා ඉදිරියට අර වේදනා සංඥා සංස්කාර කියන ඒ ධර්මතාවයන් කරා යන්නත් බෑ නාසයක් නැත්තම්. දිවක් නැත්තම් තොර බාහිර රසයක් ඒකට ගෝචර වෙන්නේ නැහැ. දිව තියෙන්නේ අපේ බාහිර රසයක් සම්බන්ධ කරන්න. එහෙනම් ඒ දෙක නිසා උපදින සිතක් හැදෙන්න බෑ. ඒ දිව නැත්තම්. එහෙනම් අපි හේතු හැදුවොත් නියත වශයෙන්ම පලහට ගන්නවා. එතකොට චිව විඥානය. ඒතර විඥානය කියන්නේ රස දැන ගැනීමේ සිත. ඒතර රස දැන ගැනීමේ සිත නාම ධර්මයක්. ඒ රසය අභ්‍යන්තර දිවෙත් එක්ක ස්පර්ශ වෙන්න ඕනේ. ඒතකොට එතන ස්පර්ශයක් තියෙනවා. ඒතර ඒකයි මේ කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශය කියන්නේ. ජීව සම්පස්ස. සිතේ ප්‍රභේදයක් ඇති වෙනවා වේදනා. ඒ කියන්නේ විඳීමේ සිත. දැන් මේ විඳින දේ හඳුනා ගන්නවා ඒ තමයි සංඥාව. ඒක නාම ධර්මයක්. මේ සිතේ ප්‍රභේද. විඳින දේ හඳුනාගන්නේ සිතෙන්. විඳින්නේ සිතින්. අරමුණ දැනගන්නේ සිතින්. ඒතර විඳින දේ හඳුනාගෙන ඒ හඳුනා ගැනීම අනුවයි සංස්කාර කියන කර්ම බවට යන්නේ. ඒතර කර්ම බවට ගියොත් එහෙනම් නාම රූප දෙකේ පහළ වීමක් අනිවාර්යයෙන්ම තියෙනවා. නාම රූප දෙකේ පහළ වීම. දැන් මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් මේක අභිධර්මයෙන් තමයි කියන්න වෙන්නේ. ඒතර හොඳට පැහැදිලි වෙනවා. මේ ලෝකේ ඕනම කෙනෙකුට නැවත ප්‍රතිසන්දියක් ගන්න නම් 89ක් සිත් අතරින් 29ක් තියෙනවා කර්ම සිත් කියලා. ඒ කර්ම කියන්නේ මේ සංස්කාර. ඒතර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං. අපි එච්චරයි ගන්නෙ මොකද මේ නාම රූප දෙක නැති කරගෙන නිවන් අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණය. කර්ම සිත් වශයෙන් අපේ සිත තුළ යම් කිසි කෙනෙක්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ සිත් 29යි තියෙන්නේ. ඒ 29ට කර්ම සිත් කියනවා. 89ක් සිත් අතරින් 121කට ගන්න පුළුවන්. ලෞකික සිත් 81යි ධ්‍යාන 40යි ගත්තාම ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් සතර මාර්ග සතර ඵල. එතකොට අෂ්ටාර්ය පුච්චර එතන 8යි. ඒතර ධ්‍යාන ගත්තොත් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා ප්‍රීති සුඛ ඒකග්ගතා සුඛ ඒකග්ගතා උපේක්ෂා ඒකග්ගතා ආදි වශයෙන් තියෙන පංචම ධ්‍යාන. ඒතර පස්සරකට 40යි. ලෞකික සිත 81 121ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 8 ගන්නෙ නැහැ. හැබැයි මේ 89ක් සිත් අතරින් ලෝකෝත්තර සිත් 8ත් එක්ක තමයි 89ක් වෙන්නේ. ලෞකික සිත් 81යි.
ඒතර මේ සියලු සිත් අතරින් සත්‍යයකට ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් සිත් තියෙන 29යි. මොනවාද? අකුසල් සිත් 12. ඒ අකුසල කර්ම. කාමාවචර මහ කුසල් සිත් 8යි. කාමාවචර මහ කුසල් සිත් 8යි. ඒ තමයි සෝමනස්සහගත ඥාන සම්පයුත්ත සංකාරික සසංකාරික, සෝමනස්සහගත ඥාන විප්පයුත්ත සංකාරික සසංකාරික, උපේක්ඛාසහගත ඥාන සම්පයුත්ත සංකාරික සසංකාරික, උපේක්ඛාසහගත ඥාන විප්පයුත්ත සංකාරික සසංකාරික. මේකට කියන්නේ කාමාවචර මහ කුසල් සිත් 8. ඒ කියන්නේ කාම ලෝකේ කියන්නේ කාම සුගති. කාම ලෝකේ 11න් 4ක් දුගති. ඒ දුගති 4 ප්‍රතිසන්දි ගන්න අකුසල් සිත් 12න් එකක් කර්ම සිත් වශයෙන් ඉදිරිපත් වුණොත්. අකුසල් සිත් 12 මූලික කරගෙන කර්ම සිත් වශයෙන් සකස් වුණොත් ඒක දුගති. කාමාවචර මහ කුසල් සිත් 8න් එකක් අරගෙන ප්‍රතිසන්දියක් ගත්තොත් සුගති 7යි. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි 7යි. මේ 7 ප්‍රතිසන්දියක් ගන්න නම් අනිවාර්යයෙන් මේ සිත් 8න් එකක් ඉදිරිපත් වෙන්න ඕනේ. කාමාවචර මහ කුසල් සිත් 8න්. එතකොට ඒ කාමාවචර මහ කුසල් සිත් 8 හදාගන්න කාමාවචර කුසල 8ක් තියෙනවා. ඒ මොකක්ද? කටින පින්කම. කටින චීවර පූජා පළවෙනි එක. මොකද ඒක ඊටම ශ්‍රේෂ්ඨ කුසලය. ඒක තමයි ඉස්සෙල්ලාම වරන් තියෙන්නේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය විශේෂ දෙන දානය, අෂ්ට පරිස්කාරය, සංඝ සද්ධානමය පින්කම, අෂ්ට පරිස්කාර. ඒ වගේම දහම් පත්‍රිකා, දහම් පොත්පත් මුද්‍රණය කිරීම. ඒ වගේම සංඝාවාසිත කිරීම. එතකොට විහෙර විහාර චෛත්‍යයන් ඉදි කිරීම. කෙත්තතු ඉඩ කඩම් පූජා කිරීම. ඒ වගේම වැසිකිලි කැසිකිලි ඉදි කර දීම. ඒ විහාරස්ථාන වලට මේ කාමාවචර කුසල් 8යි. එතකොට කාමාවචර කුසල් සිත් 8යි. එතකොට ඒ යම්කිසි කරමු කුසලයක් අරමුණු කරලා හට ගන්නා උසිත කාමාවචර මහ කුසල් සිත. හැබැයි ඒක ඥාන සම්පයුක්ත වුණොත් මේ නාම රූප දෙක පිළිබඳව ඇතිවීම හා නාම රූප දෙකේ නැතිවීමත් අවබෝධ වෙනවා. ඥාන සම්පයුක්ත වෙන්න ඕනේ. ඒතර ඥාන සම්පයුක්ත කියන්නේ නුවණත් එක්ක. ඒතර නුවණත් එක්ක නම් ප්‍රතිසන්දිය ගන්නේ කාමාවචර මහ කුසල් සිත 8න්. ඒතර ඥාන සම්පයුක්ත වුණොත් ධර්මය තේරෙනවා. ඥාන විප්පයුක්ත වුණොත් එයා අර කාමාවචර කුසල් කරගත්ත අර කාමාවචර කුසල් 8න් කරගෙන තියෙන ඒ පින්කම් අනුව එයා හොඳ සුගතියක දිව්‍ය ලෝක 6 හෝ මනුෂ්‍ය ලෝකේ ඉහළ තැනක ප්‍රතිසන්දියක් ගන්නවා. හැබැයි යාට ධර්මයේ තේරෙන්නේ නැහැ. ධර්මය අවබෝධ කරන්නේ. එයා ඒ පංචකාම සම්පත්තිය ඉහළින්ම විඳලා ඒකෙම ඇලෙනවා. ඒකටම ප්‍රිය කරනවා. ඒකටම ආස කරනවා. ඒ අර ඥාන විප්පයුත්ත සිතකින් ප්‍රතිසන්දි අරගත්තා. එහෙනම් ඥාන සම්පයුත්ත කියලා කියන්නේ ඒකයි බණ අහන්න කියන්නේ, ධර්මය අහන්න කියන්නේ, ධර්මය ශ්‍රවණය කරන්න කියන්නේ. ධර්මය අහනකොට, ධර්මය ශ්‍රවණය කරනකොට ඇති වෙනවා ඒ ධර්මය පිළිබඳව නිවැරදි අවබෝධයක්. ඒ අවබෝධය තමයි ඒකට තමයි ඥාන කියන්නේ. ඒතර අවබෝධයත් එක්ක අර කාමාවචර මහ කුසල් සිත් කාමාවචර කුසල් කරපුවාම ධර්මය අවබෝධය. ඒතකොට ඥාන සම්පයුත්තයි. නුවණිත් එක්කමයි අර කුසල් සිද්ධ කරන්නේ. එතකොට එයාගේ ප්‍රතිසන්දිය දිව්‍ය ලෝක 6 හෝ මනුස්ස ලෝකේ. හැබැයි එයා එතන ඉඳලත් වෙහෙසෙන්නේ ධර්මය අවබෝධ කරගන්න අර සැප ප්‍රතිපදාවෙන්. සැප ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අර දිව්‍ය ලෝක 6න් එකකෝ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගත්ත එක තමයි සැප ප්‍රතිපදාව. ඒතර නුවණ යෙදිලා තියෙනවා එතන. ඒතර ධර්මය අවබෝධ කරගන්න සුදුසු මානසිකත්වයක් යට තියෙනවා. එමෙ නැතු අපි දන්නවා දැන් ලෝකේ හොඳට සැප විඳින පුච්චරේ ඉන්නවා. එයාලා කාමාවචර කුසල් සිද්ධ කළා තියෙනවා. හැබැයි ඥාන සම්පයුක්තව නුවණත් එක්ක නෙමෙයි. ඒ කියන්නේ බණ අහලා නැහැ. ධර්මය ශ්‍රවණය කළා නැහැ. ධර්මය තේරුම් ගන්න නැහැ යම් ආකාරයකටවත්.
ඒතකොට ඒගොල්ලන්ට තියෙන ඥාන විප්‍රයුක්ත සිත්. ඒතකොට ඒ අයලා සමහර කෙනෙක් ඒ අයලා අතරින් කල්පනා කරනවා මීට වැඩිය හොඳයි ධානයක් උපදවලා අපි බ්‍රහ්ම ලෝකේ ප්‍රසන්න ගන්න. ඒතකොට එයාලට තියෙන සිත් පහක් ඒ ඇවිල්ලා ධාන. ඒතර අකුසල සිත් 12යි කාමාවචර මහ කුසල සිත් 8යි 20යි රූපාවචර සිත් 5යි 25යි. ඒතර එයාලා රූපාවචර ධානයක්. උපදිනකොට ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය ආදී වශයෙන් ඒ ධානයක් උපදවනවා. ඒ අනුව එයාලා ප්‍රතිසන්දියක් ගන්නවා බ්‍රහ්ම ලෝකේ. එතනින් එහාට ගිහිල්ලා යම් කිසි කෙනෙක් ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේව සංඥා ඥාසඤ්ඤායතන. ඒ ධානයක් උපදවනවා. ඒ ධානයක් උපදවලා ඒ අනුව ඒ ප්‍රතිසන්දියක් ගන්නවා. එතන 4යි. එතකොට අකුසල් සිත් 12යි, කාමාවචර කුසල් සිත් 8යි 20යි, රූපාවචර කුසල් සිත් 5යි 25යි, අරූපාවචර කුසල් සිත් 4යි 29යි. ඔන්න ඒ සිත් 29 තමයි නාම රූප දෙක පහල කරන්නේ. නාම රූප දෙක යම් තැනක පහල කරනවා නම් පහල කරන්න ප්‍රත්‍ය වෙන්නේ උපකාර වෙන්නේ ඔන්න වේ කර්ම සිත් 29. එහෙනම් අපි මේ 29ම ෂේ කරනවා. 29ම ෂේ කරන්න ඕනේ. එදාට නාම රූප දෙකේ පහළ වීමක් නැහැ. તો නාම රූප දෙක නැති කර නිවන අවබෝධ කරගන්නේ. එහෙනම් මේ කර්ම සිත් 29ට මිඩ දෙන්නේ. හැබැයි ඒක එකපාර කරන්න බෑ. එහෙනම් අපි එතන මේ සිත් 29ම නාම ධර්මයන්. ඒ නාම ධර්මයන් කියන්නේ කර්ම සිත්. ඒතර කර්ම කියන්නේ සිතේ ස්වභාවයයි. සිතේ ඒ ස්වභාවයට තමයි කර්ම කියලා කියන්නේ. සිත හැසිරෙන ආකාරය. සිත විසිරෙන ආකාරය. එතකොට එහෙනම් කර්මශය කළොත් යම් කිසි කෙනෙක් එහෙනම් නාම රූප දෙකේ පහළ වීමක් නැහැ. එහෙනම් අපි එතකොට අර දැන් මම මුලින් සඳහන් කරා දැන් කාමාවචර මහ කුසල් එතකොට අපි මේව සිද්ධ කරනවානේ. එතකොට අපේ ප්‍රතිසන්දිය යහපත් එකක්. ප්‍රතිසන්දිය යහපත් එකක්. ඒකතර කාමාවචර මහ කුසල් සිත් 8න් එකක් ගත්තේ. එතකොට ඥාන සම්පයුත්ත. හැබැයි ඥාන විප්පයුත්ත. ඒතර උපේක්ඛා සහගත ඥාන සම්පයුත්තයි. දැන් මොකක්ද කියන්නේ? උපේක්ඛා සහගතයි කියන්නේ අර සෝමනස්ස නැහැ කියන එක. සෝමනස්ස නැහැ කියන්නේ සතුටක් නැහැ. එච්චර සැප ප්‍රතිපදාවෙන් නෙමෙයි. හැබැයි ඒතර අර කාමාවචර කුසල් සිද්ධ කරගෙන නැහැ. ඒ කියන්නේ කටෙන පින්කමක්, අෂ්ට පරිස්කාර පූජාවක්, සංඝ සතු දානමය පින්කමක්, එතකොට කෙත්තතු ඉඩකඩම් පූජාවක්, විහෙර විහාර සංඝාවාස ඉදි කිරීමක්, දහම් පත්‍රිකා, දහම් පොත්පත් ඒ කිසි දෙයක් එයා කරලා නැහැ. හැබැයි එයා ධර්මයේ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. ධර්මය යම් ආකාරයකට බණ හොඳට අහලා ධර්මය ශ්‍රවණය කරලා එයා යම් ආකාරයකට ඥානය උපදවගෙන තියෙනවා. හැබැයි අන්න එයාට උපේක්ඛා සහගතයි යසුගති ප්‍රසන්දියක් ගන්නවා. හැබැයි අර සතුට සහගත ආකාරයෙන් ගත කරන්න බෑ ජීවිතය. උපේක්ඛා සහගතයි මධ්‍යස්ථ ස්වභාවයෙන් ගත කරන්නේ. ඒතොර ඒ මධ්‍යස්ථ ස්වභාවයෙන් ගත කරාට යට නුවණ තියෙනවා. මොකද බණ ඇහුවා. ධර්මයේ ශ්‍රවණය කළා. ඒ බණ අහලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අනුව එයා ඥානය උපදවගෙන තියෙන උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත. අසංකාරික කියන්නේ තමන්ගේම උවමනාවෙන්, සසංකාරික කියන්නේ අන් අයගේ මෙහෙවීමෙන්. අන් අයගේ මෙහෙවීමෙන් යම් කෙනෙක් බනහනවා. අන් අය මෙහෙවලා අන් අය උනන්දු කරවන්නේ. එතනට ගන්නේ අනිත් අය එන්න මෙහෙන්න. බන ටිකක් හරි ලස්සන බණක් තියෙන එන්න අහන්න. අන්න ඒක සසංකාරික. නෑ මම අහනවා බණ. තමන්ගේම ගෝමනාවෙන් එන අහවල් තැන අද ධර්මදේශනයක් තියෙනවා. මම යන්න ඕනේ බණ අහන්න. ඒක අසංකාරිකයි. තමන්ගේ ගෝමනාවෙන් එන්නේ. එතකොට උපේක්ඛා සහගත කියන්නේ අර කාමාවචර කුසල් සිද්ධ කරගෙන නැහැ. හැබැයි කාමාවචර මහ කුසල් සිත් 8න් එකක් අර ඥාන සම්පයුත්තයි. ඒ කියන්නේ බණ ඇහුවා. ධර්මයේ ශ්‍රවණය කළා. නුවණ යම් මට්ටමකට උපදවාගෙන තියෙනවා. එතකොට එයා නිවන් අවබෝධ කරනවා. හැබැයි එයා අර සැප ප්‍රතිපදාවෙන් නෙමෙයි. එයා දුක්ඛ ස්වභාවයකුත් නැහැ. ඒක තමයි මධ්‍යස්ථයි. කියන්නේ උපේක්ඛා සහගතයි. මොකද සුගතිවල දුක්ඛ නැහැනේ. දුක අඩුයිනේ සුගතිවල. ඒ නිසා උපේක්ඛා සහගතයි කියන්නේ. දැන් එහෙනම් දැන් අපි
බණත් ඇහුවා, ධර්මයේ ශ්‍රවණය කරා. ඒ අනුව අපි යම් ඥානයක් උපදවා ගත්තා, නුවණක් උපදවා ගත්තා. අපි ප්‍රතිසන්දියක් ගන්නවා සුගතියක. එතකොට අර කාමාවචර මහ කුසල් අපි සිද්ධ කරගෙන තියෙනවා, ඒක උපස්තම්භක වෙනවා. ජනක කර්ම, දැන් මේ සිත් 29 මම දේශනා කරන්නේ ජනක කර්ම. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන්. එතකොට ප්‍රතිසන්දියක් අරන් දුන්නට විතරක් බෑනේ, එතෙන්ද läදගෙන යන්න එපේ. ඒකට කියන ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. කර්මේ කෘත්‍ය 4යි. සිදු කරන ක්‍රියාවන් 4යි. ජනක කර්මය ප්‍රතිසන්දියක් අරන් දෙනවා. එතන ඉඳලා ප්‍රතිසන්දියක් අරන් දුන්නොත් තැන එතනින් ශරණෙන් අවසන් යාට පවතින්න බෑ. මොකද සිතට ආයශ එක චිත්තක්ෂණයයි නිසා. ඒතර එතනදී අවශ්‍ය වෙනවා යාට සැපතනක එහෙම නැත්නම් සුගතියක ප්‍රතිසන්දියක් අරන් දීලා ඒ සුඛ ප්‍රතිපදාව ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ සැප විපාක ඉදිරියට විඳින්න, ඒකට කියන්නේ උපස්තම්භක සහයෝගය දෙන කර්මය. උපස්තම්භක කියන්නේ සහයෝගය දෙන කර්මයට. උදව් කරන කර්මය, උපකාර කරන කර්මය. ප්‍රතිසන්දිය අරන් දුන්න සුගතියක, මේ සුගතියක ප්‍රතිසන්දිය අරන් දීලා ඒක දිගටම ඉදිරියට ගෙනියන්න නම් උපස්තම්භක කර්මය ඕනේ. අන්න උපස්තම්භක කර්මය තමයි අර කාමාවචර මහ කුසල් කරගෙන තිනවා. එතකොට ඒ කුසලේ විපාක අර නාගසේන මහරහතන් වහන්සේ කිව්වේ ඒකයි, සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. හැබැයි අහවල් තැන තියෙනවා කියලාන්නේ. දැන් අහවල් තැන කර්මයේ පිහිටලා තියෙනවද? අහවල් තැනක තියෙනවද? අර කොස් ගහේ ගෙඩි මේ කඳේ මෙතන ගෙඩියක් එන්න පුළුවන්, මෙතන මේ මුලින්ම ගෙඩියක් එන්න පුළුවන්, මේ කඳේ මැද්ද ගෙඩියක් එන්න පුළුවන්, මේ කඳේ මෙන්න මෙතන ගෙඩියක් එන්න පුළුවන්. කාටවත් ඒක කියන්න බෑ. හැබැයි එනවා. අන්න ඒ වගේ තමයි කර්මය පස්සෙන් එනවා. එහෙනම් සැප විපාක උපදවමින් ඉන්නේ. ඒකට කියන්නේ උපස්තම්භක කර්මය. එතකොට එහෙනම් සුඛාපටිපදා සුවසේ නිවන් දකින්නවා කියන්නේ ඒකයි. ඥාන සම්පයුක්ත වෙන්න නම් ධර්මය අහන්න ඕනේ, ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් දැන් නාම රූප දෙක නැති කරගන්න නම් දැන් මොකද්ද කරන්න ඕනේ? ඔය සිත් 29ටම ඉඩ දෙන්න එපා. ඔය සිත් 29ටම ඉඩ දෙන්න බෑ. එදාට කර්මශේය. ඒකයි. එහෙනම් කාමාවචර මහා කුසල් සිත් 8ෙනුත් තියෙන්නේ සංසාර ප්‍රවෘත්තියක්. අකුසල් සිත් 12ෙනුත් තියෙන්නේ සංසාර ප්‍රවෘත්තියක්. සසර පැවැත්ම. ඒක හැබැයි දුගති. අකුසල් සිත් 12. ඒ තමයි ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. ඒ ලෝභ මූල සිත් 8 දැන් ඔයත් දන්නවා, අහලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. මොකද මේ පැයක් තුළ මේ ධර්මය එච්චර විස්තර කරන්න අමාරුයි මේ පැය කාලයක්. දැන් ද්වේෂ මූල සිත් 2යි, දෝමනස්සහගත පටික සම්පයුක්ත සංකාරික සසංකාරික. මෝහ මූල සිත් 2යි, උද්ධච්ච සිත හා විචිකිච්ඡා සම්පයුක්ත සිත. අනිත් 8 ලෝභ මූල සිත් 8යි. සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුක්ත. ආදි වශයෙන් තියෙනවා උපේක්ඛාසහගත දිට්ඨිගත සම්පයුක්ත, දිට්ඨිගත විප්පයුක්ත ආදි වශයෙන්. ඒතර කාමාවචර මහ කුසල් සිත් 8යි. ඒක සුගති. රූපාවචර කුසල් සිත් 5යි. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකේ. අරූපාවචර කුසල් සිත් 4යි. ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. දැන් ඔය සිත් 29න් එනම් පැහැදිලි වෙන්න ඕනේ අපිට සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා, සසර ගමනක් තියෙනවා. දැන් ඒතර සසර ගමනේ තියෙන්නේ පුච්චලයකට සත්‍යයකට නෙමෙයි නාම රූප දෙකට. එයි නාම රූප දෙක ක්‍රියාවක් තියෙන්නේ. සිත කියන්නේ නාම ධර්මයක්. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. වේදනාව කියන්නේ නාම ධර්මයක්. සංඥාව කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේ නාම ධර්මයන්. එහෙනම් රූප ධර්මයන් කියන්නේ භූතයන්ගේ විකාරය. සතර මහා ධාතුන්ගේ ස්වභාවය ඒ රූප ධර්මය. તો නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්නේ. නාමයේ විතරක් තියෙන්නේ අර අරූපතල 4. රූපේ විතරක් ක්‍රියාත්මක වෙන්නේ අසඤ්ඤතලේ. දෙයකටත් කර්මයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද්ද? ඒ අසඤ්ඤතලේ කල්ප 500ක් රූපයක් විතරක් ක්‍රියාත්මක වෙන්නත් එයා ඒකට අදාළ භාවනාව සිද්ධ කරා. රූපේම අරමුණු කළා. රූපේම අරමුණු කළා. රූපේම අරමුණු කළා. ඒ රූපේම සිත පිහිටවලා ඒ
අසඤ්ඤතලයේ ප්‍රතිසන්දියක් ගත්ත රූපකයක් විතරයි. රූපය අනන්තයි රූපය අනන්තයි රූපය අනන්තයි රූපය අනන්තයි ඒ ආදි වශයෙන්. තර ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා ආකාශයම අරමුණු කරලා භාවනා කරලා. ඒ නාම ධර්මය. ඒතර කාමාවචර කුසල් සිද්ධ කළා. ඒතර ඒන් එකක් ගත්තා අවසාන ආරම්භණයේ වශයෙන් කටින පින්කම අරමුණු කළා. එම නැත්තම් සංඝසතු දානමය පින්කම අරමුණු කළා. අෂ්ට පරිස්කාරය පූජා කළා ඒක අරමුණු කළා. එහෙම නැත්තම් දහම් පත්‍රිකා දහම් පොත්පත් මුද්‍රණය කළා බෙදා හැරියා ඒක අරමුණු කළා. කුසල ආරම්භණ මේවා. ඒතර කාමාවචර මහ කුසල් ඒවා. ඒතර කෙත්තතු පූජා කළා. ඒතර ඉඩ කඩම් පූජා කළා. ඒ වගේම විහෙර විහාර හැදුවා සංඝාවාස හැදුවා. ඒවා අරමුණු කළා. එතම කාමාවචර මහ කුසල්. ඒතර සිත් ඒ පිළිබඳව සිත් කාමාවචර මහ කුසල් සිත් ඒන් එකක් අරමුණු කළේ. ධර්මය අහලා තියෙනවා. ධර්මය අහලා තියෙනවා නම් එන වර්තමාන භවයේ නැති වුණත් අපි පෙර භවයේ මේ ටික සකස් කරගෙන ඇවිල්ලා තියෙනවා නම් වර්තමාන භවයේ ධර්මය නියත වශයෙන්ම අවබෝධ වෙනවා. එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාව නැති කරන්න නම් ඒතර මොකද්ද කරන්න ඕනේ? කර්මශය කරන්න ඕනේ. එහෙනම් ඔය 29 මේපා. 29 මේපා. අපි බලන්න කාමාවචර මහා කුසල් සිද්ධ කරන්නේ භව තණ්හා වෙන්නේ. ඒ කියන්නේ සුගති ප්‍රතිසන්දියක් අපේක්ෂාවෙන්. ධර්මය අවබෝධ කරනවා නම් ධර්මයේ පිළිබඳව අහන්න සිත කැමති නම් සිත උනන්දු වෙනවා නම් බණ අහන්න. හැබැයි මේ අහන බණ මට නිවනට උපනිශ්‍රේ වේවා කියලා හිතාගෙන මට නිවන් අවබෝධ කරගන්නටම හේතු වේවා උපනිශ්‍රේ වේවා කියලා හිතාගෙන බණ අහනවා නම් නියත වශයෙන්ම ඒ අරමුණ ඉටු වෙනවා. ඒතර මේ පින්කම් වල ප්‍රතිඵල හැටියට අපි අරමුණ ඉටු කරගන්නවා. ඒතර දැන් මෙතනක් තියෙන අරමුණු රාශියක් ඉටු කරගන්න. එහෙනම් උදාර වූ පින්කමක් සිද්ධ කරගත්තා. නිවැරදි වූ පින්කමක් සිද්ධ කරගත්තා. උතුම් වූ ධර්මයක් ශ්‍රවණය කළා. නිවැරදි වූ ධර්මයක් ශ්‍රවණය කළා. නිවැරදි වූ ධර්ම තියෙන ලෝකේ එකයි. ඒ තථාගත ධර්ම. අනිත් සියලුම ධර්මයන් අනාගතේ සබහායම ප්‍රතික්ෂේප වෙනවා. අනිවාර්යෙන් ප්‍රතික්ෂේප වෙනවා. මොකද ඒ සියල්ල මිත්‍යාවන්. ලෝකේ නිවැරදිව සිදුවෙන ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. ඒක කාටවත් අසත්‍යයක් කියලා හේතු සාධක ඇතුව ඔප්පු කරන්න බෑ. ඒක පරම සත්‍යයි. එතන මේ ලෝකේ සිදුවෙන නිවැරදි ක්‍රියාව අතීතයක් තිබ්බා. ඒ අතීතයේ අර කර්මශය කලේ නැහැ. වර්තමානයේ නාම රූප දෙකක් පහළ වුණා. වර්තමාන භවයේ කර්මශය කලේ නැත්නම් අනාගත භවයේ නාම රූප දෙකක් අනිවාර්යෙන් පහළ වෙනවා. එහෙනම් නාම රූප දෙක නැති කර නිවන් අවබෝධ කරගන්න නම් මේ කර්මසිත හදන්නේ නැති ආකාරයට සිතේ ප්‍රවෘත්ති ගෙනියන්න. එතකොට වෙන්නේ විඳින්නේ නැහැ. විඳින්න ගියොත් අනිවාර්යෙන් කර්ම හැදෙනවා. එයි චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සජා සංඥා චක්කු සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මය. එහෙනම් චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සජා සංඥා. අවිඳින දේ හඳුනා ගන්නවා. ඒතර චක්කු සම්පස්සජා චේතනා. ආයන යන කර්ම හැදෙනවා. එහෙනම් කර්මශය කරන්නේ. ඒ කොහොමද? ඇසයි රූපය ක්‍රියාත්මක වෙයි. ඒ දෙක නිසා හැදෙන සිතත් ක්‍රියාත්මක වෙයි. චක්කු විඥානය හට ගන්නවා. තුන් කරුණ එකතු ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන් නවත්ත ගන්න පුළුවන් නම් විඳින්නේ නැතුව එහෙනම් එතනින් කර්මශය වෙනවා. එයි විඳින දේ හඳුනා ගන්න දේ තුළ බලවත් වෙනවා සිත. එතකොට කර්ම සකස් වෙනවා. කර්ම පිළියෙල වෙනවා. ධානයක් කසුව වින්දනම් ඒක එතකොට හඳුනා ගන්නවා. ඒ අනුව ඒකට උපාදාන කර ගන්නවා. ඇලෙනවා උපාදාන කර ගන්නවා. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා. මේ පින්බර දායකත්වය මහනුවර මාවිල් මඩපදිංචි සුවිනීතා පෙරේරා මහත්මිය විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරා තියෙනවා. විශ්‍රාමලත් විදුහල්පති එම්.ඩබ්ලිව් වික්‍රමතිලක මහතාට විශේෂඥ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක විශේෂඥ වෛද්‍ය ගීතා වික්‍රමතිලක බැංකු කළමනාකාර සමන් වික්‍රමතිලක යන දරු තිදෙනාට පියෝමි විදුනි
කාව්‍යා, ගෞරවී යන මිනිබිරියන්ට නිතුල් මුණුබුරාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනීය සැලසේවා. කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. වෛද්‍ය අනුරාධ, ඉංජිනේරු කෝලිත යන බෑනාවරුන්ට, පරිසර අධ්‍යක්ෂකා නිල්මිනි ලේඩියට, ශ්‍රීකාන්ති සොයුරියට, ආනන්ද දේවා යන සොයුරන්ට ඇතුළු සෑම සියලු දෙනාට තෙරුවන් සරණ ලැබේවා. සම්්‍යක් දෙවි ආශිර්වාදය ලැබ නිදුක් නිරෝගී සුවය ලැබීමට මේ පින් හේතු වාසනාව වේවා. වසර 27කට පෙර භව ප්‍රාප්ත වූ පියතුමන් වන BAR පෙරේරා මහතාට වසර 20කට පෙර භව ප්‍රාප්ත වූ මෑණියන් වන එංගලින්ද සිල්වා මහත්මියට වසර 12කට පෙර භව ප්‍රාප්ත වූ දෙටු සොයුරිය වන ගර්ටි රූඩ් රාමනායක මහත්මියටද වසර 4කට පෙර භව ප්‍රාප්ත වූ රංජිත් පෙරේරා මහත්මයාටද මේ පින අනුමෝදන් වේවා. නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා. සෑම සියලු දෙනාටම නිවන් දකින්නතුරු සදහම් ඇසීමට හැකි වේවා. කල්යාණ මිතුරන්ගේ අසුර ලැබේවා. ධර්මයේ දේශනා කරනු ලබන දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා. ප්‍රඥා නාලිකාවේ ධර්මයේ දේශනා කරනු ලබන සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනීය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු, ඒ බලාපොරොත්තු, ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් නම් සඳහන් කළ නම් සඳහන් නොකළ තවත් ඥාති කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවායි සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතියෝ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අරස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ